නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත දහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ධර්ම රත්නය පිළිබඳව ආර්ය පුද්ගල මහා සංඝරත්නය පිළිබඳව ප්‍රසාද සිත ඇති කරගන්න. ධර්මයේ විමසමින් ධර්මයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න. ඒ තුනුරුවන පාමුල කාලය ගත කරන්න තියෙනවා නම් මොනතරම් අවස්ථාවක්ද? ඒ පිණිස අපට වෙලා උදා වුණා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි පළමුවෙන්ම ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අදත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම අවදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනී අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි අද දවසේ සදැහැති දායකත්වයේ දැන් සිහිපත් කරගනිමු. අංක 21න් 7 පන්සල පාර කැටවල ලෙව්වල යන ලිපිනේ පදිංචි පින්වත් කේ බණ්ඩාර මහත්මිය අංක 142න් 1 පන්සල පාර කැටවල ලෙව්වල යන ලිපිනේ පදිංචි කේ රත්නතිලකා මහත්මිය සහ අංක 39 පල්ලේගම පාර අම්පිටිය යන ලිපිනේ පදිංචි සරෝජනී පෙරේරා මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගෙන කැටුව පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව අදත් දහම් කාරණා පින්වත් ස්වාමින් වහන්සේට පින් දීලා විමසලා දැනගන්න සූදානම්. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. අද දවසෙත් අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මේ ධම්මක විවර කළ දුන්නු පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට මේ කෙලෙස් දුරු කරන්න, අපේ හිත ඇතුළේ තියෙන හට ගන්න කෙලෙස් දුරු කරන්න, ඒ වගේම අඩු ගානේ කය වචනේ පවා මේ සංවර කරගන්න, එහෙමයි. අපිට ප්‍රධාන වශයෙන් හිත ඇතුළේ පවතින බන්ධන පහකින් බාධා කරනවා. එහෙයි ස්වාමීනි. ඒතරි බාධාව කරන්නේ බාහිරින් නෙමෙයි, බන්ධනය විසින්. එහෙමයි. එකක් තමයි මේ කාමයට තියෙන බලවත් මුසපත්කම, පිපාසය. එහෙයි. ඒතරි පිපාසයක් තියෙන කෙනා කොයි වෙලාවෙත් ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහසම තමයි එයා ගාව තියෙනවා. ඒකම හොය හොයා ඉන්න. එහෙමයි. ත්‍රිහිම හිතකින් යුතු කෙනාට කෙලෙස් දුරු කරනවා කියන එක නම් ලේසි පාසු එකක් නෙමෙයි. ඒක නැතුව වාසය කරන්න ඕන කියනවා. එහෙමයි. ඒකට බොහොම ලස්සනම අපි මේ ඉස්සෙල්ලා කාමයන්ගේ ආදීනව ගැන විස්තර කළා. එහෙමයි ස්වාමී. ඒකට මේ ගිරිමානන්ද සූත්‍රයේකට බොහොම ලස්සන ක්‍රමයක් තියෙනවා. හරි ලස්සනයි ඒක. ඒක තමයි කියන්නේ මේ මොකද්ද මේ සබ්බලෝකේ අනබිරත සංඥා. සාමාන්‍ය ජීවිතේ මේ සිහිය කල්පනාව තියෙන කෙනෙකුට බොහොම කරන්න පුළුවන් දෙයක් මේක. මේ ඉස්සෙල්ලා අපි නීවරණ ධර්ම ගැන කියද්දි බොහෝ ක්‍රම වේද විස්තර කළා. මම අපි ආපහු නැවත තින්ට ඉන්නේ. එතකොට ඉදානන්ද බික්කු ඒ ලෝකේ උපයුපා දානා චේතසෝ අදිට්ඨාන අබිනිවේසානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චති බික්කවේ සබ්බ ලෝකේ අනබි රත සංඥා. එතකොට මොකද්ද? හරි ලස්සනයි. එතකොට මේ එතකොට මේ ලෝකය ගැන විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මේ ඇසනම් ලෝකය. එහෙමයි. රැහෙන්නේ අපි බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට යහින් සම්බන්ධ වෙන ලෝකෙට අපේ හිතේ ස්වභාවය තමයි බැඳෙනවා. ඇහින් සම්බන්ධ වෙන ලෝකෙ හිතේ ස්වභාවය තමයි බැඳෙනවා. ඒතර භාගතුන දේශනා කළේ එතකොට ඒ පිළිබඳව චේතනාත්මකව සිතිවිලි වලින් තමන් බලාපොරොත්තු ඇති කරගන්නේ සිතිවිලි මුල් කරගෙන.
ඒතර තමයි කියනවා ආධ්‍යාත්මික ගැට ගැහෙන්නේ. ඒක නොකර ඉන්නවා, අතහරිනවා ඒක. එහෙමයි. චේතනාත්මක අදිටන් කිරීමක් ඇද්ද? ඒකත් එක්ක ආධ්‍යාත්මික කෙලෙස් පැවැත්වීමක් ඇද්ද? දුරු කරමින් නොබෙදෙන ස්වභාවයක් මනසේ ගොඩනගිනවා. ඇහෙන් ඇසුරු කරන ලෝක යුතුයකමක් විදිහට කරන්න තියෙන දේ කරනවා. ඒකත් එක්ක ආධ්‍යාත්මික තැවරෙන්න දෙන්නේ බලාපොරොත්තු තියාගෙන. චේතනාත්මකව ඇති වෙන දෙන්නේ අපේ හිතේ ස්වභාවය තියෙන ඒකනේ. එහෙයි ස්වාමීනි. ඒතොර එහෙම ඉන්නකොට ඒක හේතු වෙනවා මේ කාමයට මුසපත් නොවි ඉන්න. කාමයට මුසපත් නොවි ඉන්න. එහෙමයි. හේතු වෙනවා. දැන් ඒකට කෙනෙකුට දැන් ඊට ඉස්සෙල්ලම මේකේ තියෙනවා මේ අනාත්ම සංඥා විස්තර කරන මේ ආනාපාන සති සූත්‍රයේ බොහොම ලස්සන චූටි මානසිකාරයක් ඒක. කතමාචානන්ද අනත්ත් සංඥා. මේ අනිත්‍ය සංඥා. ඒක විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ අනත්ත් සංඥා චක්කුං අනත්තා රූපං අනත්තා. හිතට පණිවිඩයක් දෙනවා. මේ ඇස කියන දේ මගේ වසඟේ පවත්වන්න බෑ. ඇහැට පේන රූපේ මගේ වසඟේ පවත්වන්න බෑ. දැන් ඇත්තට බලන්නකෝ මේ මේ තමන්ගේ අපේ හිතමු දැන් තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? ඒකට අපි වැඩිපුර හිත පිහිටවනවද? නෑනේ. එහෙමයි සර්. දැන් මම මීට ඉස්සෙල්ලා දවසක කතා කරද්දී කරුණු කියලා දෙද්දී කිව්වේ දැන් අනුන්ගේ දෙයක් ගෙදරට ගෙනාවොත් එහෙම අපි දන්නවා නම් මේක අනුන්ගේ දෙය හිට දෙන්න ඕන අනිත් දෙන්න ඕන කියලා. අපි ඕක දිහා ආස්වාදයෙන් ගුණ කිය තැවරි ඇලි ඉන්නේ නෑනේ. ඇයි ඒ? අපි දන්නවා මේක වැඩේ කරන් ගිහින් දෙන්න ඕන. බැහැර කරන්න ඕන දෙයක් කියලා. බැහැර වෙන දෙයක් කියලා. ඒ කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. එහෙමයි සාමි. එයි අනුන්ගේ දෙය. ඒ සංඥාව හිතේ තියෙනකොට මොකද වෙන්නේ? ඒකට නොබෙදී හිත පවත්වන්න පුළුවන්. එහෙයි. ඒ වගේ තමයි. හිතට දැන් මේ සංඥාව එකපාරට දෙන්න බෑ මේ කාලයක් හිතට මේක අරමුණු කරවන්නේ නැත්තා. දැන් මේකම ඇති වැඩිච්ච හිතක් තියෙන කෙනෙකුට. මේකම ඇති. ගොඩක් දේවල් ඕනේ නැහැ. මොකද හිත හිතා ඉන්නේ. මේ ඇස අනාත්මයි, ඇසට පේන රූප අනාත්මයි කියලා හිතට පණිවිඩයක් දෙනවා. එහෙමයි. කන අනාත්මයි, කනට ඇසෙන ශබ්ද අනාත්මයි. නාසය අනාත්මයි, නාසයට ඇදෙන ගඳ සුවඳ අනාත්මයි. දිව අනාත්මයි, දිවට ඇසෙන දැන් රස අනාත්මයි. කය අනාත්මයි, කයට දැනෙන පහස අනාත්මයි. මනස අනාත්මයි, මනසට එන සිතුවිලි අනාත්මයි. එහෙනම් ඇස මගේ වසඟේ පවත්වන්න බෑ. මේ ඇසට පෙනෙන රූපත් මගේ වසඟේ පවත්වන්න බෑ. එහෙමයි. කන තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. කනට ඇසෙන ශබ්ද තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. වසඟේ පවත්වනවා කියන්නේ ඇස මෙසේ වේවා මෙසේ නොවේවා. කන මෙසේ වේවා මෙසේ නොවේවා. ශබ්ද මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන්ද? බෑනේ. එහෙමයි ස්වාමීනි. දරුවෙක් වුණා බලන්නකෝ මේ විදියට මං ගාව සිටිත්වා මේ විදියට නොසිටිත්වා කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑනේ. එහෙමයි. මේ දරුවා මෙසේ වචන කියත්තා මෙසේ වචන නොකියත්වා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑනේ. අසවල් දෙයි මේ විදියට සුවඳ ලැබෙත්තා මේ විදියට ගඳක් නොලැබේවා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි. දිවහින තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් හැමතිස්සෙම තිත්ත රසම දැනීම හැමතිස්සෙම පෙන් රසම දැනීම කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑනේ. එහෙමයි. රසය වුණත් පුළුවන් විදින් විදිහට බලාපොරොත්තු වෙන එකම රස ලැබේවා කියලා බෑනේ. ගෙදර ව්‍යංජන 10ක් හදුවොත් 10න් පුළුවන් එකම රස බලාපොරොත්තු වෙන්න බෑනේ. එකම ව්‍යංජනේ වුණා සතියක් එකද ගිරුවොත් එකම රස බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑනේ. එහෙමයි. වසන් පවත්තන්න බෑ. මේක හිතට තේරුම් කළ දෙන්න ඕන. ලෝකයාට බාහිර ලෝකයේ දේවල් තේරුම් කළ දෙන්න දක්ෂ වෙනවා වගේ මහන්සි ගන්නවා වගේම දුවදරුවෝ දෙමව්පියන්ට දෙමව්පියෝ දුවදරුවන්ට මේ කරුණු තේරුම් කළ දෙන්න දක්ෂ වෙනවා වගේම හිතවත් කෙනා අනිත් එක්කෙනාට කරුණු තේරුම් කළ දක්ෂ වෙනවා වගේම තමන්ගේ හිතට කරුණු තේරුම් කළ දෙන්න තමන් දක්ෂ වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. මේක තමයි ලස්සන පණිවිඩය. එහෙයි. තමන්ගේ හිතට මේ අනිත්‍ය පිළිබඳ අනාත්මය පිළිබඳ කරුණු තේරුම් කළ දෙන තමන් දක්ෂ වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර තමයි හිත දමනය වෙන්නේ. එහෙයි. එතකොට ඒකට තේරෙන භාෂාව මේක තමයි අන්තිම හරය. මොකද්ද? ඇස අනාත්මයි, ඇසට පෙනෙන රූප අනාත්මයි. ඒතර මේක තමන්ගේ හිත සංවේදී වෙන විදිහට තමන් විග්‍රහ කරගත්තට කමන්නේ. මොන විදිහද ඇස අනාත්මයි මොන විදිහද කන අනාත්මයි. ඒක විදියක් කියලා නැහැනේ. එහෙමයි ස්වාමීනි. හැබැයි ඒක කියන්න නෙවෙයි ලෝකෙට තියෙන්නේ. ඒක තමන්ගේ හිත සංවේදී වෙන විදිහ. අපි යම් පැත්තෙන් විවර කළ දෙනවා. ඒකට තමන් අරමුණක් ගන්න ඕන. මගේ හිත කොහොමද එහෙනම් මේක අනාත්මය ප්‍රකට කරවන්නේ?
එතකොට ඒ වගේම තමයි දැන් කයට දැන කය ගත්තොත් එහෙම අපිට පුළුවන් ද එකම පහසක් මේ කයට දැනෙන විදිහට තියාගන්න පුළුවන්ද? හැමතිස්සෙම මේ කය මුල් කරගෙන සතුටම උපදින විදිහට බෑනේ. කිසි අමාරුවක් නොඋපදින විදිහට කයට බෑනේ. මේ පහසුව ඇති වෙනවා මේ තා පොඩ්ඩකින් අපහසුව. ඔන්න පහසුයි කියලා මෙට්ට කොට්ට දාගෙන දැන් හොඳට වාඩි වෙනවා තා පොඩි වෙලාවක් යනකොට මොකද වෙන්නේ? අපහසුයි. කයි ස්වභාවය ස්වාමීනි. අනාත්ම කියන්නේ ඒකයි. දැන් හරි බරි ගහලා සුව පහසුයි කියලා පහසක් තියෙනවා කියලා වාඩි වෙනවා තව ටික විනාඩි 10ක් 15ක් යනකොට මොකද වෙන්නේ? ඒකම තමයි දුක් පීඩාගෙන. අනාත්මයි. මනසට අරමුණු බලන්න. ඒත් එහෙමයි. මනසත් අර අනාත්මයි. නැයි එක වෙලාවක සරාගී දේවල් මනසේ තියෙනවා. තව වෙලාවක සදෝසී දේවල් තියෙනවා. නැද්ද බලන්න? එහෙමයි. මනස අනාත්මයි. මනසට අරමුණු ගත්තොත් එහෙම සමහර අය හිතට අරමුණු වෙනවා ආසාව ඇති කරන අරමුණු. සමහරලාට තව ටිකකින් එනවා ද්වේෂය ඇති කරන අරමුණු. හරි පුදුමයිනේ. එහෙමයි. අනාත්මයි. මේකම සරල විදියට හිත හිතා ඉන්න. එතන මොකද වෙන්නේ? අර බාහිර ලෝකෙත් එකතු වෙන කිසි ලෝකයක ආධ්‍යාත්මී ගැට ගැහෙන්නේ. දැන් මහත්ය හිත යන්න නෝන ගැන මේ විදියට. නෝනගේ රූප ස්වභාවය ගත්තත් මේක වෙනස් වෙවි යනවා. මම මේකට මුසපත් වෙලා වැඩක් නැහැ. යුතුයකම් ටිකයි කරලා දෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මහත්ය නෝන දිහා හිත හිතා ඉන්නවා. මම මේ මහත්යගේ රූප ස්වභාවය වෙනස් වෙලා යනවා. ගතිගුණ උනම් මොකද වෙන්නේ? වෙනස් වෙලා යන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. වෙලාවකට ආදරෙන් කතා කරනවා, වෙලාවකට පරුස බවින් කතා කරනවා. එහෙයි. තේරෙනව නේද? එහෙයි. ඒ මුසපත් වෙච්ච ගාම මොකද වෙන්නේ? අසනීපයක් හැදුනොත් බය වෙනවා. පොඩ්ඩක් සර පරුසුනොත් බය වෙනවා. නැද්ද බලන්න? එහෙමයි. කරුණා මෛත්‍රිය හිටියොත් ඒකට ඇබ්බැහි වෙනවා. තරහ ගියොත් එහෙම ඒකට ඇබ්බැහි වෙනවා. එහෙමයි. නැත්ද බලන්න හිතේ ස්වභාවය? හරි පුදුමයි මේ කාලයක් පුරුදු කරන් යනට පස්සේ. ස්වාමීනි මේ වස්තු සේරම පුදුම තරම් අනාත්ම චංචල වස්තු. චංචල ගුණයක් වුණත් එහෙම මේ සදහැ පෙර සිතින් වැඳ වැඳ සාදු කිය බන බහ ඉන්නවා. එහෙමයි. මේ ඊට පස්සේ කන්න ගන්නකොට ලුණු වෙනස් වෙලා නම් මෙන්න කෑ ගහනවා. එහෙමයි. අනාත්ම ස්වභාවය. මේ අනාත්ම ස්වභාවය අපේ හිතට පණිවිඩයක් දෙනකොට උදේ පුද්ගල වශයෙන් ගත්තත් අපි එකිනෙක කෙනා අපේ යුතුයකම් ටික ඉටු කරගෙන අපි එකිනෙක කෙනා මෛත්‍රියෙන් ඉන්න මහන්සි ගන්නවා. එතකොට වෙයි අපේ ગેප් එක තියාගෙන. එහෙමයි. එතකොට මේ ගුණවත්කම තියෙනවා, සත්පුරුෂ බව තියෙනවා, නොබෙදී ඉන්නවා. නොබෙදෙන හිතක් හදා ගන්න. එතන නොබෙදෙන හිත හදන්නේ කොහමද? ඒ වගේ ආදීනව හිතට පණිවිඩ විදිහට දීලා හැමතිස්සෙම. මොකද ආදීනවට හිත කැමති නැහැනේ. ආනිසංසනේ හැමතිස්සෙම පේන්නේ අපිට. ආනිසංස පේනකොට බැඳිච්ච ජීවිතයක් තියෙන්නේ. ආස්වාද පේනකොට හැමතිස්සෙම. ආස්වාදේ විතරම නම් දැක දැක ඉන්නේ බැඳිච්ච ජීවිතයක් තමයි තියෙන්නේ. ආදීනවත් අපි සිහි කර කර ඉන්නවනේ ඒක ලස්සන කරුණු දෙකක් වෙනවා. සමහර අතන බැඳිච්ච ජීවිතයක් තියෙනවා යුතුයකම වෙන්නේ. සත්පුරුෂ බව නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් ආදීනව සිහි කර කර ඉන්නකොට මොකද නොබැඳිච්ච හිතක් තියෙනවා. නොබැඳීමත් එක්ක ඊළඟට තියෙන ලස්සන දෙයක් තමයි තරහ යන්නේ නැහැ ලේසියෙන් එතකොට. ඒකත් එක්ක තරහ යන්නේ. එහෙමයි ස්වාමීනි. බලවත් බැඳීමත් එක්ක තමයි තරහ යන්නේ. ඒතර සත්පුරුෂ බව පව නැති වෙලා යනවා. අර ඒ කරපු උදව් උපකාර දෙමව්පියන් දරුවෝ දරුවන්ට දෙමව්පිය මහත්තයන් නෝනට මහත්තය ගුරුවරුන්ට ගෝලියෝ ගෝලියන්ට ගුරුවරියෝ ඒ කරපු උපකාරව සිහි වෙන්නේ සමහර විට. කිසි දෙයක් උපකාර නොකළා වගේ තමයි කිපිච්ච වෙලා ඊට පස්සේ ඇති වෙන්නේ. එහෙමයි. ඒතර බලන්න නොබැඳුණු සත්පුරුෂ බව එතකොට තියෙනවා. එතකොට හිතේ වෙලාවට මට මේ උපකාර කරලා තියෙනවා නෙමෙයි. සිහි කරන්න පුළුවන්. ගැටණු හිතක් නිර්මාණය වෙන්නේ නැහැ නේද? ගැටණු හිතක් නිර්මාණය වෙන්නේ. ඒතර එකිනෙක කෙනාගේ උපකාර එකිනෙක කෙනාට සිහි වෙනවා. ඒතර ආදරය තියෙනවා. සෙනෙහස තියෙනවා. බැඳිලා නැහැ. එහෙමයි. බලන්න එතකොට මේ සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඊළඟට තමයි මේ අනාත්ම සංඥා. මේ කාමයන්ට නොයැලෙන හිතක් හදන්න කරන තියෙන දෙයක්. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? එහෙම හිතක් නම් එයාට තියෙන්නේ. ඒතර බාහිර ලෝකේ පංචකාමයන්ගේ යම් වෙනසක් වුණාට පස්සේ යාගේ හිතේ අපි හිතමු පොඩි චකිතයක් ඇති වුණා කියලා. ඇති වුණාත් ඊට පස්සේ ඒක ටක් ගාලා හිත හදා ගන්න පුළුවන් එයාගේ. එහෙමයි ස්වාමීනි. ඒ ඇති වෙන්නේ පොඩි එකක්, පොඩි එක හදා ගන්න පුළුවන්. ලොකු ඩැමේජ් එකක් වුණා මොකද වෙන්නේ? හදා ගන්න බෑ. පොඩි වෙනසක් වුණාට පස්සේ හදා ගන්න පුළුවන්. සමහර ඊට පහුවෙන් උදේ වෙනකොට හදාගෙන ඉන්නේ. ඩැමේජ් එක පොඩි නම් ඊට පහුවෙන් උදේ වෙනකොට හදාගෙන ඉන්නේ. ඩැමේජ් එක ලොකු නම් මොකද වෙන්නේ? මරණ මංචකේ වෙනකම් වෛරමයි. නැද්ද බලන්න? එහෙමයි. දැක්කද මේ ධර්මයේ සිහි කරන්නේ නැතුව ගෘහගෙවල් වල ඉන්නකොට තියෙන හානිය? එහෙනම් ධර්මයේ සිහි කිරීමෙන්ද කඩාකප්පල් වෙන්නේ? ධර්මයේ සිහි නොකිරීම නිසාද මේ කඩාකප්පල් වෙන්නේ?
ධර්මයේ සිහි නොකිරීමෙන්. ආන්න ඒකයි. එහෙමයි. එහෙනම් මේ ධර්මයේ මේ ධර්මයේ ඉන්න කට්ටිය ගිහි ජීවිතේ කඩා කප්පල වෙන කට්ටිය හොඳ මේ බණපදයක් මේක. එහෙමයි. තේරෙනව නේද? ධර්මයේ ඉන්න කට්ටිය ගිහි ගෙවල් කඩා කප්පල වෙනවා කියන උන්දලා ඉන්නව නේද? ඒ උන්දයාට හොඳ අපූර්ව බණපදයක් මේක. ඒක තේරුම් ගන්න ඕන අපි. ඒකට හේතුව තමයි ඒකට හොඳ මේ විමර්ශනීය යුතු ගෘහ ජීවිතයක් ගත කරන්නේ. මේක හරිය ලස්සන පුංචි මානසිකාරයක්. මොකද්ද මේ? ඇස් මගේ වසඟේ පවත්වන්න බෑනේ. ඇහැට පේන රූප මගේ වසඟේ පවත්වන්න බෑනේ. කියලා හිතට පණිවිඩයක් දෙන්න උදේ හවස දක්ෂ නැහැ. මේක උදේ ඇඳේ ඉඳගෙන විනාඩි 10ක් හිතන්න ගත්තා. රාත්‍රී බුදියන් ඉස්සෙල්ලා විනාඩි 10ක් මේක හිතන්න ගත්තා නම් හිතට පණිවිඩයක් විතර දෙන්න මහන්සි ගත්තා නම් අවුරුද්දක් දෙකක් යනකොට කොච්චර අපි හිතලාද මේක? හිත ප්‍රමාණය වැඩි වෙනවනේ එතකොට. එතකොට එහෙම හිතක් නැති වෙනකොට මොකද වෙන්නේ? යාට අර කාමයේ අරමුණු වෙනස් වුණා කියලා ඒ වගේ විතරද ගෙවල් දොරවල් ගැන කොහොම හිතන්න ඕන. දැන් මේ ගෙවල් දොරවල් උන හදනවා. හැදුවාට පස්සේ මාසයක් දෙකක් යනකොට මේ තින්ත ටික වෙනස් වෙනවා. සිවිලිම කියන එක වෙනස් වෙනවා. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. සිවිලිම වෙනස් වෙලා. ඒතර ඕක වෙච්ච එක දැකපු ගමන්ම ගතසිත සරිත වෙලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? බණ අහන්න හිතෙන්නෙත් නෑ. ඊට පස්සේ භාවනාව කරන්න හිතෙන්නෙත් නෑ. පොතක් කියවන්න හිතෙන්නෙත් නෑ. ඒ මතක් වෙන්නේ මොකද? අවපහැවෙච්ච බිත්තිය මතක් වෙන්නේ. එහෙමයි. දි รา ගියපු සීලිය මතක් වෙන්නේ. තෙමෙන වහල මතක් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? මුසපත් වෙච්ච නිසා ඒක වෙන්නේ. එහෙමයි. දැන් ඔකේ අනිත්‍ය ස්වභාවය හිතට පණිවිඩය දීපු කෙනා ඒක හදාගන්න උනන්දුවක් තියෙනවා. ඒකට අඩදබර නෑ. දැන් සමහර ගෙවල් වල ඉන්න ඔයගේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් නෝන්ල මහත්තුරුන්ට බැන්න වදිනවා. මුන් පිරිමි නෙමෙයි එහෙම කියන නෝන්ලා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඔව්. මෙහෙම දෙයක් කරලා දෙන්න බෑනේ. සමහරට සල්ලි නෑ. සමහරට ඒක කරගන්න යට කායිකව සමහරලාට මහන්සි වෙන්න යට සමහරට අමාරුයි යට. එහෙමයි. සමහරට අඩදබර කරගන්න දෙයක් නෙමෙයිනේ. ඊයක් හරි හොයාගෙන පාඩු මේක හිමින් කරනවා ඊට පස්සේ. ඉතකම් මාකරේ తాවකාලික දැන් බිත්තියක් හැඩි වුණා කියලා ඔක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. එහෙමයි ස්වාමී. වහල තෙමිනව නම් ඒක ඇත්තටම හදාගන්න එක උනන්දු වෙලා ඉක්මනට ඒකත් අගලා හදා ගන්න ඕන. මේ දේශිතපත් වෙනවට වඩා වටිනම දේ අනේ මාත් පොඩ්ඩක් උදව් කරන්න මේක හදාගනිමු කියන තැනට ආවනේ. එහෙමයි. එහෙයි. සමහරවිට ඒකට ඒ වගේ දෙයක් හදාගන්න දැන් ඉන්න මූලික අවස්ථාවේ තියෙනවා නම් අනිත් එක එමින් එමින් කරගන්න පුළුවන්. සමහර අයට ඔය අරුබුදේ හට ගන්නවා. ඔබ ගෙදරට කෙනෙක් ආව විල් ලැජ්ජයිනේ කියන අදහස එනවා. මාන්නකාරකම. එහෙමයි. ගෙදර ලෝකෙ මේ ආව එවිල්ලා මිනිස්සු බල්ලා ගියා කියලා ගෙදර සමගිය තියන්නේ නෑනේ. කන්න බොන්න හම්බෙන්නේ නෑනේ. ගෙදර ඉන්න දෙන්නා සමගිය හිටියොත් නේ තුන් වෙල කන්නවත් අඩු ගානේ. එහෙමයි සර්. ඒව හිතින්නේ නෑ. අර ඔක්කොම ඉවරයි. සමහර මේ දරුවෝ පොඩි පොඩි යුතුයකම් කරලා දෙනවා. ගන්න මේ ඔළුවට ඉන්නේ නෑ. අර පොඩි අර අවශ්‍යම දේ අර මුන් නැතුනොත් ඉවරයි ඔක්කොම ඉවරයි ඊට පස්සේ. එහෙමයි. හිතේ බලපවත්තන දේ අපට අවශ්‍යම දෙයක් නෙමෙයි. සමහර ලෝකේ නිඳා කරයි අවඥාවට පත් කරයි අයියෝ අපි ගැන මොනව හිතයිද කියලා අදහසින් හිතන දේවල් තියෙනවනේ. එහෙමයි. අවශ්‍යතාවය නෙමෙයි ඒක. එහෙයි. ඒකට අවඥාවට අකමැත්තේ තමයි ඊට පස්සේ ප්‍රශ්නකට ගන්න. මාන්නේ. එහෙමයි. මාන්නක්කාරකම. ස්වාමීනි මේ දේවල් අතහැරුණු සිතින් පරිභෝග කරන්න තියෙනවනේ. එතෙන්ට එන්න නම් මේව සිහි කරලා තියෙනවා. එහෙමයි සර්. මේ සිහි කරපු කෙනාට ප්‍රශ්නයක් ආපු වෙච්ච ගමන් හිත නොසන්සුන් වෙන්න පුළුවන් නැත්තේ නේ. එහෙයි. ඊට පස්සේ යාගේ හිත උඩ ගන්න පුළුවන් එයාට. කල්යාණ මිත්‍රෙක් කතා කරනවා. එහෙයි. එහෙම නැත්නම් එහෙම කෙනා කොට ගන්න හරි ලේසි. එහෙයි. අර දරුවෝ මුණුපුරෝ නැති වෙලත් අර විශාකාවල මල්ලිකාවල හිත කොට ගත්ත හැටි දන්නවනේ ඉතින් අර. එහෙමයි ස්වාමීනි. ඒ කොහොමද අර ගැඹුරට කිඳා බැසපු පිපාසයක් නැහැ කාමේ. ඒතර යාට සිහිය උපදිනවා ඉක්මනට. ඒක තමයි අර මුස පිපාසය නැති හිතේ ස්වභාවය. එහෙමයි. හරි මම මේකට හිමින්තල හදා ගන්නවා කතා බස්. ඒතර යාට මෛත්‍රියෙන් කතා කරන්න මානසික පසුබිමක් හැදෙනවා. මුසපත් වෙලා නැති කෙනාට. කලබලයක් මුසපත් බවත් එක්ක කලබලයක් ඇති වෙනවනේ. නැති වෙන්න ලෝකයේ ආරව කියයිද මේව කියයිද නින්දා කරද අපි ගැන මොනව හිතයිද? සමහර මිනිස්සු දැන් මේ ගෙවල් වල වියන්නේ උයන්න පියන්නෙත් නෑනේ මේ හරින් කන්න ඕන මෙහින් කන්න ඕන හරි මිනිස්සු හරින් කෑව මෙහින් කෑව. ළමයින්ට ඊට පස්සේ මේ විදිහට හරි ස්කෝල්ට් දාන්න ඕන මේ ස්කෝල්ට් දාන්න ඕන අසවල් කෙනා ළමයා ඒ ස්කෝල්ට් දාලා තියෙන මේ ස්කෝල්ට් දාලා තියෙන මිනිස්සු මුසපත් වෙලා. එහෙමයි. ලෝකෙට පේන්නම දැන් වැඩ කරන්න ගිහිල්ලා මිනිසුන් ධර්මයේ හිත පිටන්නේ. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. දැන් බලන්න එතකොට මේ කාමයට මුසපත් වීමත් එක්ක එතකොට මේ වෙන හානිය විශාල හානියක් තියෙන ව්‍යසනයක් තියෙන. එහෙමයි. ඒතර ව්‍යසනේ කොච්චරද කියනවනම් ධර්මයේ සිහි කරන්න බැරි මට්ටමට සුවපත් වූ හිතක් හදාගන්න බෑ. ගෙදර උදේ පාන්දර නැගිටින්නෙත් වෛරේ බුදියන්නෙත් වෛරේ.
දරුවෝ දෙමව්පියෝ සමහරලාට මේ තුන්ගොල්ලෝ කන්නේ 3 වෙලාවකට. 10 දෙනෙක් කියනවා 10 දෙනා කන්නේ 10 වෙලාවකට. එහෙමයි. එච්චර මට්ටමටපත් වෙනවා මේ පොඩි පොඩි දේවල් නිසා. ඒවට මුසපත් වීම නිසා ආදරේ කරුණාව දයාව කියන දේ තියෙන්නේ. එහෙයි ස්වාමී. මේ මැරෙනවා කියලා සිහි වෙනවා නම් අඩු ගන්න. එහෙමයි ස්වාමී. මැරෙනවා කියලා සිහි වෙනවා නම්. එහෙයි. අපි මැරෙනවා නෙමෙයි දාලා යනෝනේ අපි වෛර ඇති කරගන්න හොඳ නැහැ. ක්‍රෝධ ඇති කරගන්න හොඳ නැහැ. ධාර්මිකව කතා බස් කරලා කටයුතු කරගන්න ඕන කියලා අදහසට කොච්චර වටිනවද නේද? එහෙමයි. ඒතර මේ සමගියක් නැති ගෙදරක බිහි වෙන ඊළඟ පරපුර ඊට පස්සේ. තර ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. සමගියක් නැත්නම් යම් ආයතනයක වංචනික නම් ගහමරා ගන්නව නම් අලුතින් කොච්චර පිරිස ගත්තත් ඒ පිරිසත් මොකද වෙන්නේ? වංචනිකයි ගහමරා ගන්නෝ ඒක මැරියෝ ඉන්නේ. එහෙමයි. කොහොමද ධාර්මික වෙන්නේ? ඒ පේන්නේ අර කට්ටියනේ. අර කට්ටිය මැරෙවිලා කොහොමද මැරෙන්නේ නැති පිරිසක් බිහි කරන්නේ? වෙන්නේ නෑ ඒක. එහෙයි ස්වාමීනි. වෙන්නේ නෑ. ඒතර ගොග්ග සමහර කට්ටිය නෝන්ලාට මේක අතු ගාලා නිකන් දත මැදපු වගේ සමහර මේ බිම තියෙනවා ටයිල් පොළ. මූණ පේන ගානට. එහෙමයි. ඒතර මහත්තුරුන්ට අර ටයිල් පොළ උඩ යන්න බෑ ඊට පස්සේ. තේරුණා නේද? එහෙයි ස්වාමීනි. ටයිල් පොළ උඩ යන්න බෑ. රෙදි කැරි දාලා යන්නේ. සිටි උඩ වාඩි වෙන්න බෑ. රෙදි දාලා තියෙන්නේ. නැද්ද බලන්න. මේ වගේ මහා අලජ්ජී විදියට ජීවත් වෙන චරිතය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. රකින්න ඕන. ඒක මම කියන්නේ දරුවොත් බැනුම් අහනවා ඊට පස්සේ. ඔක්කොම තියෙන සෝ එකට තියෙන්නේ. කැඩනොත් ඒව හදාගන්නව තියෙන තැනට එන්නේ නෑ ඒකට. එහෙමයි. අපි හිතමු දැන් එහෙම පරිසරයක් ඇත්තටම තියෙනවා කියලා කිසි අර පරිස්සමක් නෑ කියලා. ඒතර ඒකට දක්ෂ වෙන්න ඕනේ මේක අර පරිස්සමක් නෑ මම මේක හිතන්නේ මේ ඕනවට වඩා මම මේවා මේ හදන්න ගියොත් එහෙම මෙතන අරුබුදයක් විතරයි. එහෙනම් මම මේ වෙනුවෙන් ඒතර කරන්න සරල විදියට මේ දේවල් කටයුතු කරගෙන දරුවන්ගේ පොතට සල්ලි දාලා දෙනවා. ඒ ඇයිට සුදුසු විදියට සුදුසු දෙයක් කරගන්න කියලා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි නුවණ. ගැටෙන්නේ අර ලෝකේ හදන්න බෑ. එහෙමයි. අර ලෝකේ හදන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලම අපි ගෙදර ඉන්න පිරිස පරිසරයේ ඉන්න පිරිස මේක තීරුම් අරගෙන තමයි අද්දේවා ටික නිර්මාණය කරගන්නවා. ගැටි ගැටි ඉන්නට වඩා හොඳම දේ ඒක. එහෙම නැත්තම් නෑ මම මේ අනිත් අය කළත් එකයි නොකළත් එකයි මෛත්‍රී හිතින් මං උපරිමයෙන් මේ ටික මේගොල්ලන්ට කරලා දෙනවා කියලා අදහසක් අන්නයාගේ තියෙනවනම් එහෙමයි සර්. උපරිමයෙන් කරගත්තට කමන්නේ. දැන් සමහර අය ඉන්න ලූන් දාලා තාට්ටු දෙකට තුනට ගෙවල් හදා ගන්න ඕනලා මහත්තුරු. එහෙමයි ස්වාමීනි. අන්තිම මොකද ඉන්නේ අරවට දිහා බලන්න බෑ මකුළු දැල් පිරිලා දූවිලි පිරිලා වැසිකිලි වගේ සමහරට කිව්වා. එහෙමයි. ඊට පස්සේ මොකද පෙරේතියෝ වගේ ඉන්නේ. කොයි වෙලාවෙත් නුරුස්සන හිතින් ඉන්නේ. නැද්ද බලන්න? තීරුම් ගන්න. තීරුම් ගන්න. අරය සාධාරණේ එයාගේ හිතට සාධාරණයක් කියනවා. ඇයි මම මේව හදලා දුන්නම්? ඇයි කට්ටියම සුද්ධ කරගන්න බැරි? හැබැයි සමහරට හදන්න ඉස්සෙල්ලා ඕක අහන්නේ. එහෙමයි. හදන්න ඉස්සෙල්ලා අහන්නේ. එයත් සමහරට කුසල මාත්‍රකින් තමයි වැඩේ කරන්නේ. නමුත් විමසීමක් නෑ. එතකොට මොකද වෙන්නේ? එතකොට අරුබුද. ඒ මුන්ට මේක කරන්න බැරි. එහෙමයි ස්වාමීනි. අපි කිව්වට ඉතින් ඒක හිතට ඒගොල්ලන්ට ඒ පණිවිඩය එන්නේ නැත්නම් අපි මොනව කරන්නේ? එහෙමයි. අනාත්මෙ නෙතේ මේ තියෙන්නේ. විශාල ගෙවල් දොරවල් වලට පාදම් පදනම් හදලා වැඩ ඉවර කරගන්න බැරුව ස්වාමීනි. කොච්චර කී දෙනෙක් ඉන්න ෆවුන්ඩේෂන් තියෙද්දි මැරිලා යන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මේ අවාසනාව නම් මේ. මේවට මුසපත් වීම මුසපත් වීම. එහෙමයි. සිංහල එක පැත්තකින් මාන්නක්කාරකමින් මේ අවාසනාවට වැටුණා. එහෙමයි ස්වාමීනි. සමහර කට්ටිය ගෙවල් ලෝන් ගහගෙන වාහන ගන්නවා ගෙවල් හදා ගන්නවා ඊට පස්සේ බයේ ඉන්නේ ජොබ් එක නැති වෙයි තමන් කරන ව්‍යාපාරය අසාර්ථක වෙයි කොයි වෙලාවෙත් බයේ ඉන්නේ ඉන්දරක ඉන්නේ සතුටක් නැහැ ඉතින් ධර්ම විශ්ී කරන්න පුළුවන්ද බෑ එහෙනම් මේකක් කරුණු තේරුම් අරගෙන අවශ්‍ය කටයුතු අවශ්‍ය විදිහට සංවිධානය කර ගැනීම එකක් මුසපත් නොවෙන්න ඊළඟ තමයි හදාගත්තත් මෛත්‍රී හිතින් තමයි මේ ටික යුතුයකම් ටික කරනවා කියලා අදහස තියාගෙන කිරීම. එහෙමයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අනිත්‍ය හොඳට සිහි කරලා හිත හදා ගැනීම. මේ සබ්බ ලෝකේ අනවිරත සංඥාව ඊළඟට තමයි අනාත්ම සංඥාව. එහෙමයි. හොඳට පුරුදු කරලා මේව තියා ගන්න ඕන. නැත්නම් ගැටුණු හිත විතරයි ඉතුරු වෙන්නේ. ගැටුණු හිත විතරමයි ඉතුරු වෙන්නේ. ස්වාමීනි මේ ධර්මයේ අවවාද අපේ දරුවන්ට කුඩා සන්දේ ඉඳලම අපිට දෙන්න ක්‍රමයක් තියෙනවා. ඒක ඉතින් දෙමව්පියෝ දක්ෂ වෙන්න. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ වගේ මුසපත් වෙච්ච හිතක් නැත්තම් අපි හිතමු දැන් ඔන්න අපි එනකොට ගෙවල් හැඩි වෙලා බනහන වෙලාව ගානක් නෑ බන ටික අහන. මේක පස්සේ අතු ගා ගන්න බැරි. එහෙමයි ස්වාමීනි. නැත්නම් ආරෙම මොකද ඔක්කොම පැත්තක තියලා ඒක අර ගස් කරලා අතු ගන්න. කවුරු යාව මොනෝ කියයිද මොනෝ හිතයිද? ඒක තමයි යාට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. බනහන එක නෙවෙයි ලොකුම ප්‍රශ්නේ. කවුරු හරි මොනෝ කියයිද? හිතයිද? තේරෙනවද නේද? එහෙමයි. බනහන කයට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
කොච්චර මුලා වෙලාද බලන්න මුසපත් වීම. හරමාර කරන්න පුළුවන් නේ මම මේක මම බණ ටික අහලා ඉවරලා හිමින්තල ගස් කරලා දානවා. තනියෙන් බැරන කෙනෙකුට අඬ ගහගෙන මට පොඩ්ඩක් මේකට උදව් කරන්න. කොච්චර ලස්සනද ඒකට නේ? එහෙමයි. බලන්න ධර්මෙට එන ක්‍රමේ මෛත්‍රී වචන නේ එතකොට එකක් තියෙනද? අපි කතා කරේ ද්වේෂ නීවරණ කතා කරනකොට මේ මෛත්‍රී වචන කියන එක ප්‍රියභාවය පිණිස හේතුනවා කියලා. තනියෙන් කරන්න බැරි නම් අඬ ගන්නවා පොඩ්ඩක් ඉන්නකොට මෛත්‍රී වචනයක්. එහෙමයි ස්වාමීනි. එතන මොකද ප්‍රියභාවය රැකිනවා. වැඩේ කිරනට වැඩන්නේ ප්‍රියභාවය රැකින්නේ නැත්තම්. මේකයි. අපි දුක ළමයින්ට කරන්න කියලා ළමයින්ට කරන්න බෑ සමහරලාට. සමහර ළමයි කරන්නේ තනියෙන් කරන්න බැරි නිසා. ඒක ළඟට වෙලා ඉන්නකොට කරනවා සමහරලාට. සමහර පොඩි හෙල්ප් එකක් දෙනවා. එහෙමයි. කොස්ස ගිහින් දෙනවා, ඩස්පෑන් එක ගිහින් දෙනවා. ආයෙ පොඩ්ඩක් විටින් චුට්ටක් කතා කරනවා සමහර විට. ඒක තේරුම් ගන්න ඕන. මෙයාට තනියෙන් දිගටම ඉන්න ඕනද? හෙල්ප් එකක් දෙන්න ඕනද? පොඩ්ඩක් ළඟින් හිටියොත් ඇද්ද? එහෙම ස්වභාවයෙන් තු කට්ටිය ඉන්නවා. එහෙමයි. මේ හැම එකම තේරුම් ගන්න ඕන අපි. වෙන කරන් දෙන්නේ. ඒ තෙන්ද විසඳුමට එන්නේ. ධර්මයේම විසඳුම් හොයන්න පුරුදු වෙනකොට කොච්චර ලස්සනද නේ. ධර්මයේම විසඳුම් කරන මෛත්‍රියම දැන් විසඳුම් හොයන. එතකොට මේක නිවි යන කට්ටියම එතකොට. දරුවොත් ඊට පස්සේ ඊළඟ දරු පරපුරට මේක පුරුද්දක් විදිහට යන්නේ නැද්ද එතකොට? එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සනද බලන්න එතකොට පුරුද්දක් විදිහට යන. හරි ආශ්චර්යයි ඒක. එහෙමයි. ඒ නිසා මුසපත් වෙන්න ජීවිතයකට මේ එතකොට මේ අනාත්ම සංඥාව හරි වැදගත්. අනබිරත සංඥාව, නොයලුණු සංඥාව හරි සංඥා. ඊට තව එකක් තියෙන සබ්බ සංකාරයසු අනිච්ච සංඥා. කාමයා මුල් වෙලා උපත සෑම සංස්කාරයක් ගැන මොකද අට්ඨියති හරායති jiguජ්ජති. සෑම දෙයක් ගැන පිළිකුල් හිතක් ඇති කරගෙන ඉන්නවා. එහෙමයි. හිරිකිත හිතක් ඇති කරගෙන ඉන්නවා. ඒකට එහෙම හිතකින් වාසය කරනකොටත් හිත නොඇලී තියෙන අනුග්‍රහ කරනවා ඒක. මේ දේවල් මෙහෙම විනාශ වෙලා යන දේවල් නෙම. ඒකට මං ඇල්ල මුසපත් වෙලා වැඩක් නැහැ නෙම. එහෙමයි. ආන්ගේ වගේ අදහසකින් හිත පවත්න. දැන් මේ කෙනෙක් කෙනාගේ හිත පවත්වන්න පුළුවන් විදි තියෙනවා. මේකේ මොන හරි දෙයක් තේරුම් ගන්න ක්‍රම. එක එකනාට සංවේදී වෙන ස්වභාවයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මොන හරි දෙයකින් හිත සංවේදී කර ඉන්න ඕන. ඒතර බලන්න එතකොට එයාට අර විශේෂ ගුණයක් හැදෙනවා. ඕන ප්‍රශ්නයක් උනන් අතහැරලා ඉන්න පුළුවන්කම තියෙනවා යාර ඉස්සෙල්ලා. එහෙමයි. ඕන ප්‍රශ්නයක් ආවන් ඉස්සෙල්ලා ඒ ප්‍රශ්නේ අතහැරපු හිතින් පොඩ්ඩක් ඉන්න මහන්සි ගන්නවා ගෙවල් දොරවල් වල. අතහැරලා ඉඳගෙන ඊට පස්සේ හිමින්තල විසඳුමක් හොයන්න ඕන. අරක අල්ලගෙන කිපුණු සිතින් විසඳුම් හොයන්න ගියොත් එimhe අසාර්ථක විසඳුමක් තමයි මේ එළියට එන්නේ. අසාර්ථක විසඳුමක් තමයි එළියට එන්නේ. මොකද ද්වේෂය මිශ්‍ර වෙච්ච, කෝපය මිශ්‍ර වෙච්ච, ඉරිසියාව මිශ්‍ර වෙච්ච, ගුණමකුකම් මිශ්‍ර වෙච්ච, එකට එක් කරන ස්වභාවය මිශ්‍ර වෙච්ච විසඳුමක් එනවා එළියට. හරි වැරද්ද හරියට තෝරගන්න එන්නේ. එහෙමයි ස්වාමීනි. හිත සංසිඳවගෙන දැන් අරම හිතපු කෙනාට අතහරින්න පුළුවන් ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමීනි. වියලා නැත්නම් ඒක අතහැරලා ඉන්න පුළුවන්. ගෙදර හැඩි විලා නම් අතහැරලා ඉන්න පුළුවන්. මොන හරි දෙයක කඩා කප්පල් වෙලා නම් අතහැරලා ඉන්න පුළුවන්. දරුවන්ගේ ප්‍රශ්නයක් වෙලා නම් ඉස්සෙල්ලා ඒක අතහැරලා ඉන්නවා චුට්ට. අතහැරලා විසඳුමක් කල්පනා කරනවා. දැන් අසනීපයක් වෙලා මැරෙන්න ඕන නම් තියෙද්දි අතහැරලා ඉන්න බෑ. ඒකට විසඳුමක් ගන්න ඕන. එහෙමයි. ඉස්සෙල්ලම ගන්නවා අපි ගොඩාක් අය කරන්නේ නැති දෙයක් ඒක. යම් අසනීපයක් වුණාම ඉස්සෙල්ලම හරියට පිරිත් ටිකක් කියලා සිහිය පිහිටවන්නේම දක්ෂ නැහැ ගොඩක් අය. හදිසියෙන් ඇත්තටම හොස්පිටල් එකට ගිහින් ඉතින් මැරුණොත් එහෙම. එහෙමයි ස්වාමීනි. අර මිනිස්සු කොහේ යයිද? ඊට වඩා හොඳ දැන් දීපු දානයක් තියෙනවා, රැකපු සීලයක් තියෙනවා. ඒක අරමුණු කරවන්න පුරුදු වෙන්න එපායි. අම්මගේ මේලා හිත කලබල කරගන්න එපා, තාත්තා කලබල කරගන්න එපා, දරුවෝ කලබල කරගන්න එපා. ඥාතිට කියනවා හිත කලබල කරගන්න එපා. අපි ඉන්කල තියෙනවා. එහෙමයි. පොඩ්ඩක් ඉන්න දැන් මේ හොස්පිටල් ගෙනියන්න හදන්නේ, බෙහෙත් කරන්න හදන්නේ. එතකන් දැන් මේ වෙලාව ඔයා මෙහෙම කල්පනා කරන්න. කවුද මේ ඉන්නේ? නෑ. මුසපත් වෙලා තියෙන්නේ. ගොඩක් අය ඉන්නේ. දරුවන්ට පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් කලබල වෙලා මේ චූටි දේවල්. පොඩි දේවල්. සාමාන්‍ය සිද්ධි. කලබල වෙනවා. කලබල වෙච්ච ගමන් කල යන්න ඕන දෙන්න කරන්න දේ. මුසපත් වෙලා. ඇයි සිහි කරන්න ඕනද මේ ධර්මයෙන් සිහි කරන්නේ? එහෙමයි. එක්කම ආදීනව. ඒතර මොකද වෙන්නේ? දැන් කෙලෙස් දුරු කරන්න හිතෙන්නේ තරහමයි බැඳගන්නේ. එකට කරන්නමයි හිතෙන්නේ. ඉරිසියාවෙන්ම යට වෙන්නේ. මුසපත් වෙලා නැත්තම් එයාට අර හිතේ ඇති වෙන විවේකයක් තියෙනවා. ඒ විවේකෙදී අර හටගන්න පුංචි කෙලෙස් දුරු කරන්න පුළුවන් එයාට. එහෙමයි ස්වාමීනි. විවේකයක් තියෙනවා එයාට. ඒකේ බොහෝ දැන් මේ ಗುಣධර්ම වඩද්දී කියන විවේක නිස්සිතම්, විරාග නිස්සිතම්, නිරෝධ නිස්සිතම්, වස්සග්ග පරිණාමය කියලා වචනේ. විවේකයට නැඹුරු වෙච්ච හිතක් තියෙන්න ඕනේ එයාට. නැත්තම් මේක කරන්න බෑ. විවේකයට නැඹුරු වෙච්ච හිත හදන්නේ කොහොමද? හිතට සත්‍ය අරමුණු කරවන්න ඕන. එස අනාත්මයි කියලා අරමුණු කරවන්න ඕන.
හිතට උගන්වන්න ඕන තමන්ගේ හිතට. ස්වාමීනි. හිතට කියලා දෙන්න ඕන ඔබ මේක මෙහෙම හිතුවට මේක අනාත්මයි. එහෙනම් ඔබ මේකට මසක වෙලා වැඩක් නැහැ. එහෙමයි. අර දරුවෙකුට කියලා දෙනවා වගේ තමන් දරුවන්ට අවවාද දෙන්න ගියා මහා ලොකුට අවවාද දෙනවානේ. එහෙමයි. ඒ වගේ තමන්ගේ හිතට තමන් අවවාදයක් දෙන්න ඕන. බොන්නේ විහානේ ඉඳගෙන අවවාද කරන්න ඕන මේ දේවල් මෙහෙමයි කියලා. එහෙමයි. එතකොට කලබල වෙන්නේ. කලබල වුණා කියමු වෙන්න පුළුවනි. දැන් විසාකාවත්තරසේ මේ මුනි පිරියන් නැති වෙලා සීමුලා වෙලා ඉන්නේ. එහෙමයි. ඔබ භාගතුන් හසේක බණ පදේ කියනකොට සිහිය පිහිටව ගන්න ඕනේ. කෙනෙකුට හරි සිහිය පිහිටවන්න පුළුවන් එතකොට යාට. ඒකත් ලාභයන්නේ. ඒකත් ලාභය. එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්යයි මේ ධර්ම. මේ ධර්මයේ සුධර්මත්වය නෙවෙයිද මේ ප්‍රකට කරවන්නේ? එහෙමයි ස්වාමීනි. බලන්න මේ ඇත්තටම මම මේ කල්පනා කළේ මේ ධර්ම දාන දෙන පිරිසට කොච්චර පිනක්ද? සංසාරේ මේ විදිහේ කාමයන්ගේ විවිධ දේවල් වලින් සිහි මුලා වෙලා කොච්චර අඩත්තේට්ටම් ප්‍රශ්න හදා ගන්නවද? ඒතර එහෙම ජීවිතයක් දරාගත්තු අපි එහෙම ජීවිතයක් තියෙන දෙව් මිනිස් ලෝකයට ප්‍රශ්න ඉදිරියේදී සිහි මුලා නොවි ප්‍රශ්න විසඳ ගන්න කියලා දෙනකොට සසරි මොකද වෙන තමන්ට පින? ප්‍රශ්න එනකොට සිහි මුලා නොවෙන්න අනුග්‍රහ ලබන්න මේ පින අනුග්‍රහ කරනවා. එහෙමයි. එහෙමයි තියෙන්නේ. තමන්ගේ ජීවිතේ සිහි මුලා වෙද්දී අනුග්‍රහ ලබන්න මේ පින විසින් කරන්නේ ඒක. ප්‍රශ්න වල දැන් අනිත් කට්ටියගේ ප්‍රශ්නේ निराකරණය කරන්නේ දැන් මේ. දැන් මේ වහල ක්‍රියාත්මක කරන කී දෙනෙක් ඉන්න පුළුවන්ද සමහර විට? හිත පහදින කී දෙනෙක් ඉන්න පුළුවන්ද? ඒතර ඒක පිනක් වෙන්නේ නැද්ද එයාට? පිනක් වෙනවා. ධර්ම දානේ අසිරිය. ප්‍රශ්න ආරවුල් අසමගිකම් ඔක්කොම සංසිඳවනවා. අඥානකම් නැති කරනවා. එහෙමයි. සිහිමුලා බව නැති කරනවා. ප්‍රශ්න දුරු කරනවා. සමගියට අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. සසරේ මේක අනිත් පුණ්‍ය විපාක විතර තමන්ට එනවා සංසාරේ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ අසිරිය නේද? ධර්ම දානේ අසිරිය. ඒතර ඊළඟට බුදුරජාණන් දේශනා කරපු එකත් තමයි අපි කතා කළා. ඊළඟට තියෙන බන්ධනයක් තමයි හිත ඇතුලේ තියෙන ප්‍රධාන වශයෙන් කුමක්ද? මේ කය ගැන තියෙන මේ පිපාසය. හැමතිස්සේ කය ගැනම හිතා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න. ඊළඟේ තියෙන රූපය ගැන හිත. මේක දෙක. කය ගැන හිතා ඉන්නවා කියලා කියන්නේ දැන් ඔන්න කයට පොඩි අමාරුවක් හිතෙනවා. ඊට පස්සේ හිතනවා ඔන්න අපි තුමු දැන් ටෙලිවිෂන් එකේ යන කැන්සර් ගැන යනවා, අක්මාවගේ අසනීප ගැන. මට එන මොකද කැන්සර් එකක්ද? එහෙමයි ස්වාමීනි. ඒකට තමයි කය ගැන හිතනවා කියලා කියන්නේ. තමන්ගේ අමාරු කම්ම කයේ බඩගින්න දරා ගන්න බෑ සමහර අය කාපු ගම. මේ කොයි වෙලාවෙත් මේ බඩගිඩි පිරලා තියෙනවා. එහෙමයි. ඔව් ඩොඩ් ගගා තියෙනවනේ හැප්පෙද්දි කොයි හරි. සමහර අය ඉන්නවා එහෙම. මේක හැමතිස්සෙම ස්මෘත වෙලා ඈනුන් ඇර ඉන්නවනේ හැමතිස්සෙම සමහර අයට. ඒතර බනිස් ගෙඩියයි ටී එකයි බනිස් ගෙඩියයි ටී එකයි තමයි. නැද්ද බලන්න සමහර කට්ටිය. එහෙමයි. කොයි වෙලාවක සමහර කට්ටිය කාපු ගම සමහර කට්ටිය බීපු ගම. ඒ කය ගැන පඩිගින්න දරා ගන්න බෑ. පිපාසය දරා ගන්න බෑ. සමහර කට්ටිය හරි ලැජ්ජයි වතුර බෝතලේ අතේ. සමහර අසනීපකම් තියෙන සමහර කට්ටියට. එතකොට මේ කොයි වෙලාවෙ මේ වතුර බෝතලේ අතේ. ඒ කට්ටිය හුරු නෑ. දිව පොඩ්ඩක් වේලෙනකොට ඒක දරා ගන්න හුරු නෑ. එහෙමයි ස්වාමීනි. දැන් උදේ කාලා මැරෙන්නේ නෑ. ආයි දවල් 2ට විතර කනවා. ඒ අතරේ පොඩ්ඩක් අර බඩේ මේ පොඩ්ඩක් සමහරට වේගින් දිරවල පොඩ්ඩක් එනවා පොඩ්ඩක් පොඩි මේ අර ඒක හුරු නැතිකමත් එක තියෙන ප්‍රශ්නයක් ඒක. හුරු වෙනකොට ගානක් නැහැ. හුරු වෙනකොට ගානක් නැහැ. එහෙමයි. ඒතර එහෙම කට්ටිය මේ දැන් විකාල භෝජන සිල්පද සමාදන් වෙන්නෙම නැහැනේ. එහෙමයි ස්වාමීනි. තරහ ගන්න බෑ යාට. කායික බන්ධනය කියලා කියන්නේ පිස්සු වැටලා ඉන්න එක. හිතන මට ගැස්ට්‍රික් හැදීට මට අසවල් දේ හැදීද අසවල් දේ හැදීද ඉන්නවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. විවිධ දේවල් ඔලුවට එනවා යාගේ. කන්නම තමයි මේ කොයි වෙලාවෙත් දතකට පුට්ටු කරගෙන ඉන්නේ. බොන්නම තමයි. එතකොට ගමන බිමන සමහර පයින් යන්න බෑ. කායික අමාරු. කය වේදනාව දැනෙනවා. එහෙමයි. වැඩක් පළක් කරන්න බෑ සමහර කය වේදනාව. පිපාසය තියෙන එතකොට යාට. ඒතර යාරය නඩත්තු කරන වෙනම කෙනෙක් ඉන්නවනේ ඊට පස්සේ. එහෙමයි. අද බලන්න. දැන් වයසට ගියාට පස්සේ සමහර මම දැකලා තියෙන හරි පුදුම වයස මේ 80 90 සමහර ආච්චියමන වැසිකිලි තනියෙන් යනවා. කැසිකිලි තනියෙන් යනවා. කිසි කෙනෙකුට බරක් නැහැ. එහෙමයි ස්වාමීනි. කොච්චර දෙයක්ද බලන්න එතකොට නේ. එහෙයි. මේ කොන්ද වක් වෙලා තියෙන්නේ.
හැබැයි තරුණ කාලේ හොඳට මහන්සියලා වැඩ කරලා අලස නැහැ. ඒ අලසකමත් එක දැන් මොකද මම මේ කයේ බන්ධනය කියලා කියන්නේ මොකද කය කියන එක පනවන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් භාගිතුන් වහන්සේ. කය ස්පර්ශයෙන් විඳීම සැපේ පැත්තට මොනනම් හුරු වෙලා තියෙන්නේ. එහෙමයි. කය ස්පර්ශයෙන් හඳුන ගන්න දේවල්. කය ස්පර්ශයෙන් ඒතර චේතනා. එතකොට කය මානසිකාරය. එතකොට දැන් අපි අහලා තියෙන නාම කියලා කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාරය කියලා ඉවල. එහෙමයි. මේ දේවල් සුඛයටම හුරු කරමින් තමයි ඉන්නේ. එතකොට ඒක න අපහසු දේවල් කරන්නේ. බඩගින්නේ චුට්ටක් ඉන්නේ නැහැ. පිපාසෙන් ඉන්නේ හුරු වෙන්නේ. එතන මොකද වෙන්නේ? ඉන්න බෑ යාට. එහෙමයි ස්වාමීනි. වේදනාවකව මරලා තෝනි දෙනවා සමහර විට. කෑ ගහන පිරිත්තියක් කියලා සැනසෙන්න කැමති නැහැ. ඉස්පිරිතාලේ යන්න මොන channel එකක් කරගන්න ඕන සමහර විට. එහෙමයි. ඉවසලා බලලා සමහර පිරිත් ටිකක් කියලා ගෙදර දොරේ තෙල් බීට් ටිකක් ගාලා මේ මොනවා හරි ගෙදර දොරේ තියෙන බෙහෙතක් අරන් බවල් පොඩ්ඩක් මේ කැමති නැහැ. බයයි. ඒතර බයක් වෙනවා හිතට. බයක් වෙනවා. එහෙම කට්ටිය මැරෙන්නේ බය වෙලා කියන. එහෙමයි ස්වාමීනි. අද කාමයට උන බලවත් ඇල්මක් තියෙනවනේ නෝන දාලා යන්න බෑ බයින් මැරෙන්නේ. මහත්ය දාලා යන්න බෑ බයින් මැරෙන්නේ. දරුවෝ දාලා යන්න බෑ බයින් මැරෙන්නේ. ආයෙත් පස්සේ ගෙදරම උපදිනවා. එහෙමයි. පුදුම ඉරණමකට යටත්. දුන්නම ඉරණමකට යටත් වෙන්නේ. එහෙමයි ස්වාමී. ඊළඟට කය ගැන වුණත් එහෙම. ඕනට වඩා බලාපොරොත්තු තිබුණොත් බයයි මේ මරණය ළඟ වෙනකොට අසනීපයක් වෙනකොට සලිත වෙලා. පිස්සු වැටෙනවා සමහර කට්ටිය. නැද්ද බලන්න? එහෙමයි ස්වාමී. ඒ නිසා මේ විශේෂයෙන්ම අපි මේ අලස නොවි තමන්ගේ කටයුතු ටිකවත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන එකිනෙක කෙනා. තමන් ඉන්න තැන අතුපතු ගාගන්න. ඒක කයට යම් මේ ලැබෙනවර මේ ව්‍යායාමයක් ලැබෙනවා. ඒකනේ ඉස්සර ගත්තොත් එහෙම දෙමව්පියෝ ගෙවල් දොරවල් අතු ගන්න කොච්චර තියෙනවද? එහෙමයි ස්වාමීනි. බත්ත පිටි අතු ගන්න කොච්චර තියෙනවද? උයන්න පිහන්න ගත්තත් මේ වී ටික කොටා ගන්න ඕන. උයන්න පිහනේම ලිප ගාව රාස්යෙන් දරා ගන්න පුළුවන් සීතල දරා ගන්න පුළුවන්. ඒකත් කයත් එක්ක සම්බන්ධයි. එහෙමයි ස්වාමීනි. ඒ හුරුයි එතකොට. එතකොට මොකද වෙන්නේ? අර ඔක්කොම දරා ගන්න පුළුවන් නේද? ඒ කෙනා වයසට ගියා කියලා හිතන්න පුළුවන්. ලේසියෙන් එක්තැන් වෙන්නේ. එහෙමයි. ඒ කායික ශක්තිය වැඩි එයා. බය නැහැ. දරුවෙක් නැතු හිටිය කියලා ඉතර ගානක් නැහැ. බයක් නැහැ. සමහර කට්ටිය ඉන්නෝනේ අපි තනියෙන් ඉන්නකොට වැටලා හදිසියෙන් මොන හරි වෙයිද දන්නේ නැහැ. එහෙමයි. වැටලා ඉන්න කැමති නැහැ. ඒක මොනවා හරි වෙයි කියලා බයයි. මේ කායික බන්ධනේ විතර දුරු කරවන්න එයා හැමතිස්සෙම කයි ආදීනව සිහි කරන්න ඕන. කයි ආදීනව හිතට අරමුණු කරවන්න ඕන. ඒතර මේ කය නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් මේ විදීම වෙනස් වෙනකොට කය වෙනස් වෙනවා. හඳුනා ගැනීම වෙනස් වෙනකොට කය වෙනස් වෙනවා. කය ස්පර්ශයෙන් හටගන්න චේතනා වෙනස් වෙනකොට කය වෙනස් වෙනවා. ඒතර මේ ගිරිමානන්ද සූත්‍රයකට ලස්සන පරියාය බුදුරජාණන් දේශනා කළා ආදීනව සංඥා සිහි කරන්න කියලා. ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති. බහු දුක්ඛෝ බහු අයං කායෝ ආදීනමෝ. ඉතිමස්මින් කායේ විවිධ ආබාධ උප්පජ්ජන්ති සේති ඉදං චක්කු රෝග ඇස් රෝග ඇති වෙනවා. මේ විවිධ ආබාධ වලට මේ කය කැදැල්ලක් නෙව. එහෙමයි. මේ ඇස් රෝග හැදෙනවා, කන් රෝග හැදෙනවා, ගාන රෝග, නාසී රෝග හැදෙනවා, දිවේ රෝග හැදෙනවා. සමහරලාට මේ දිවේ රෝග හැදෙනවනේ බිබිලි දාලා කතා කරන්න බැරි මට්ටමකටපත් වෙනවනේ. එහෙමයි. මගේ තියෙනවා වගේ. එහෙමයි. දිව පුරාම මම සිංහල බෙහෙත් වගේක් කරනවා. දිව පුරාම බිබිලි. හරියට වැදෙන්න බෑ, මෙහාට වැදෙන්නත් බෑ. ඒ නිසා තමයි හිමින් සමහරලාට කතා කරන්නේ වදිනකොට හරි අමාරු. එහෙමයි. ඒතර මේවා සිහි කරලා නැත්තම් මොකද වෙන්නේ? අර කයටම බැඳි සත්කාර කර ඉන්නවා. ඊළඟට කියනවා සීසර ඔළුවේ මේ හට ගන්නවා, කනේ රෝග හට ගන්නවා, මුඛ රෝග, දත් රෝග. අපි ඕක දැන් හිතන්නේ නැහැනේ කවදා මේ කය කියලා කියන්නේ මෙහිම රෝග වලට කැදල්ලක් කියලා අපි අරමුණු කරවන්නේ. අරමුණු කරවන්නේ නැති නිසා තමයි හැදිච්ච ගමන් පිස්සු වැටෙන්නේ. හැදිච්ච ගමන් පිස්සු වැටෙන්නේ අරමුණු කරවන්නේ නැති නිසා. එහෙම එකක් තමයි මේ කයේ හැටි කියලා අරමුණු කරවන්නේ. කියන්නේ මේ උදේ හවස පණිවිඩයක් විතර දෙන්න ඕන. දැන් බලන්න අපි හිතමු හරකෙක් ඇති කරනවා කියලා. මේ හරක හුරු කරන්නේ නැහැ අපි කාලයක්. දැන් සමහර අය ඉන්නවා හරක් ඉන්නවා එයා වෙලාවකට ගෙනියන්න හුරු කරනවා එළියට. වෙලාවකට එක්ක අරගෙන හුරු කරනවා. කාලයක් එකම විදිහට හුරු කරනකොට අර හරකා සමහර හරක් ඉන්න තනියෙන් යනවා. කාල බිල තනියෙන් වෙලාවට එනවා. හුරු කරවලා.
ඒ වගේ තමයි ඕනම දෙයක් දරුවන්ට වේවා අපිට දෙමව්පියන්ට වේවා තම තමන් පුද්ගලිකව වේවා ඕනම දෙයකට හිත හුරු කරවන්න ඕන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එහෙම එකක්. එහෙමයි. ආදීනවයට හිත හුරු කරලා තියන්න ඕන. මේකේ විස්තර කරන බුදුරජාණන් වහන්සේ අම්මෝ රෝග ගොඩාක් තියෙනවා. ඇදුම රෝගය හැදෙන්න පුළුවන් කියනවා. පීනස් රෝග, දාහය ඇති වෙන්න පුළුවන් කියනවා. උණ රෝග හැදෙනවා කියනවා. කුසේ අජීර්ණ රෝග හැදෙනවා. කොලරා රෝගය, කුෂ්ඨ හැදෙනවා, ගඩු හැදෙනවා, හමේ රෝග, ශ්වාස රෝග. දැන් මේ දවස්වල මේ ශ්වාස රෝග යන්නේ මේ තියෙන්නේ මේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට අපස්මාරය, දද රෝගය, ඒ වගේම කැසීම් රෝගය, ඒ වගේම පණුහොරි රෝගය, රතපිත්ත රෝගය, දියවැඩියා, වංශභාගී, පිළිකා, බගන්දරා. එහෙමයි. වාට්ටු ගානේ ඇවිදලා ඉන්න මාසයක් බලන්න ඕන බලන්න කයි ආදීනවා. එහෙයි ස්වාමීනි. පිතෙන් හට ගන්න රෝග, සෙමින් හට ගන්න රෝග, වාතයෙන් හට ගන්න රෝග, තුන්දොස් කිපීමෙන් හට ගන්න රෝග, සීතල වෙනස් වීම නිසා කය වෙනස් වෙනවා, රස්නේ වෙනස් වෙනකොට කය වෙනස් වෙනවා, වැස්ස කාලට කය වෙනස් වෙලා යනවා. ඒ වගේම වැරදි ලෙස කය පරිහරණය කිරීමෙන් සමහර කට්ටිය ඉරියව් වැරදි ලෙස පාවිච්චි කළා එහෙම හට ගන්නවා. එහෙමයි ස්වාමීනි. ව්‍යායාම සමහර අය වැරදියට කරන්න ගිහිල්ලා මේ අසනීප හට ගන්නවා. එතකොට ඒ වගේම තමයි දැන් මේ පේන්නේ වෛරස් රෝග කියයි මේ. එහෙමයි ස්වාමීනි. කර්ම විපාකයෙන් රෝග හට ගන්නවා කියන සීතල උණුසුම් වෙනස් වෙලා කුසගින්න නිසා පිපාස නිසා ඒව මලපා ඒවත් රෝගයක් විදිහට දකින්න කියනවා. එහෙමයි. කුසගින්නත් මොකද්ද? රෝගයක් විදිහට දකින්න කියනවා. ඒ දැන් උණක් හැදුනහම පෙන්ඩෝල් පෙත්තක් බොන්න ඕනනේ. ඒ වගේ තමයි කුසගින්න හැදුනම බත් ටිකක් දාන්න ඕන මේකට. පෙන්ඩෝල් පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. පිපාස හැදුනම වතුර ටිකක් දෙන්න ඕන මේ කයට. හරි කොච්චර සුන්දරද නේ? එහෙයි. ඊළඟට කියනවා මල මුත්‍රා කරන්න අපහසුයක් තියෙනවනේ අපිට. ඒ වමනයක් කරනවා වමනේ කරවලනේ සුවපත් වෙන්නේ. මල මුත්‍රා අමාරු හැදුනා ඒක කරලම ඉන්න ඕන. එහෙමයි. ඊළඟට කියනවා මේ විදිහට හිතට පණිවිඩ දිදී ආදීනව සංඥාව හිතේ සනිටුහන් කරන්න කියලා. සිහි කරවන්න කියනවා. අරමුණු කරවන්න කියනවා. අරමුණු කරනකොට මොකද වෙන්නේ? ආන්න කයේ යම් දේවල් හට ගන්නකොට ලීසියෙන් හිත සැලෙන්නේ. එතරම් සැලෙන්නේ නැතුණාට පස්සේ මොකද වෙන්නේ? පොඩි ආබාධයක් හටගත්තත් එයාට අකුසල් දුරු කරන්න හිත පිහිටනවා. නැත්තම් මේ වගේ පුංචි දේවල් නිසා මොකද වෙන්නේ? දරුවෝ දෙමව්පියොත් එක්ක වෛර ඇති කරගන්න මං අසනීපුරම් බැලුවේ නෑ. වෙලාවට හොස්පිටල් එක කරගෙන ගියේ නෑ. එහෙමයි. දෙමව්පියෝ දරුවොත් එක්ක වෛර ඇති කරගන්නවා. අපි අවදාල වෙලාවට අපිට මේ විවිධම් කලේ නෑ. මේ කිරේල වෛර ඇති කරගන්නවා. ඒතර ඒ කාලයට මං ධර්මයේ සිහි කරගෙන පාඩුවේ ඉන්න කරන දෙයක් කරයිනේ. කියලා හිත හදාගන්න දක්ෂ නෑ. එහෙමයි. වෛරයට හිත යනවා. ක්‍රෝධයට හිත යනවා. ඇයි? කයි ඇත්ත ස්වභාවයේ හිතට පණිවිඩයක් විදිහට දීලා හිත සංසිඳවලා නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් තෙද ගන්නවල නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේ අරුබුදේ කොහෙන්ද ඉපදුනේ? ආධ්‍යාත්මයි උපදින්නේ. අඩුපාඩු. එහෙමයි. ඊළඟ කයේ තව අපි ඊළඟ පැත්ත තමයි සිහි කරන්න ඕන අපි මේ නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න ස්වභාවය නාම රූප වෙනස් වීමෙන් වෙනස් වෙන ස්වභාවය. අපි හොඳ තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න අපි හිතමුකෝ දැන් ඔන්න ආහාර ගන්න කුස පුරව ගන්නවා. එතන විඳීම වෙනස්. හඳුනා ගැනීම වෙනස්. චේතනා වෙනස්. ස්පර්ශ වෙනස්. මනසිකාර වෙනස්. දැන් ඒ ටික දිරෙව්වා කියලා හිතන්න. එතන විඳීම තව වෙනසක්. එහෙමයි ස්වාමීනි. කයි ස්පර්ශ විඳීම වෙනසක් එතකොට. එහෙයි. මේ විඳීම වෙනස එච්ච ගමන් තමයි හිත කිපෙන්නේ. නාම රූප වෙනස් වුණා, කය වෙනස් වුණා. එහෙමයි. තේරුම් ගන්න දක්ෂ නැහැ. ඒක පිළිගන්න දක්ෂ නැහැ. එහෙයි ස්වාමීනි. මැරෙනවා කියලා තමයි හිතෙන්නේ. එහෙමයි. හෙම්බිරිසාවක් හැදුනට පස්සේ හිත වෙන්නේ එහෙමනේ. අපි දැන් හොඳින් ඉන්නකොට විඳීම වෙනස්. කය ස්පර්ශයෙන් ඇති වෙන. හඳුන ගැනීම වෙනස්. චේතනා වෙනස්. අපි සෙම ටික හිර වුණා කියන්නේ අවකාශ ධාතුවේ. ඒතර මොකද වෙන්නේ? ඒ විඳීම දුක්බරයි. කය ස්පර්ශයෙන් ඇති වෙන. එහෙමයි. ඒ හඳුනා ගැනීම, ඒ චේතනා ඒතර වෙනස් වෙනවා. ඒක තමයි නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප වෙනස් වෙනකොට වෙනස් වුණා. එහෙමයි. ඒක තේරුම් ගන්න දක්ෂ නැහැ. ඒතර මේ විදිහට යා නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න ස්වභාවය නාම රූප වෙනස් වීම වෙනස් වෙන ස්වභාවය සිහි කරවන්න ඕනේ. ඒතර වෙන සිහි කරනකොට මොකද වෙන්නේ? හිතය මේක සංසිඳෙන්න අනුග්‍රහ කරනවා. සංසිඳීම මොකද්ද? කය වෙනස් වුණාට හිත වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වුණත් එයාට පුළුවන් මේ සංසිඳව ගන්න. එයාට බැරි වුණත් කාට හරි කියලා දහම් කරුණු ටිකක් කියන්න මට දැන් මේ වෙලාවේ සිහි කරලා දෙන්න කිරිවල සිහි කරවල එයාට පුළුවන් හිත නිදහස් කරගන්න පුළුවන්. එහෙමයි. කොච්චර ශෝධනේ? එහෙයි ස්වාමීනි. බලන්න මේ ධර්මයේ සිහි කිරීමේ තියෙන ආශ්චර්යය. ඒතර එතෙන්ට එන්න ශ්‍රාවකයෙක් යම් ප්‍රමාණයකට දක්ෂ වෙන්න ඕන. එහෙමයි. ඒ දක්ෂභාවයේ තියෙනවා නම්
මේ ආරවුල් දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ ලෝහිත පක්ඛන්දික රෝගය හැදලා තියෙද්දිනේ දැන් මේ අර අන්තිම දානේ වළඳ දැන් මේ පයින් යන්නේ. එහෙමයි ස්වාමීනි. අද අපිට වුණා නම් මොකද වෙන්නේ? දැන් අද අසනීප කියලා කරත් එක්ක කරන් ගියොත් මොකද වෙන්නේ? අච්චර හොඳ වාහන තියෙදි මම කරත් එක්ක කරගෙන යනවා කියලා පයින්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. දැන් කරත්තයක් තිබිලා දැන් භාග්‍යතුන් හරිය කරත්තයක්වත් නැහැ. 이르දි බලෙන් ගියෙත් නැහැ. ඒ ධර්මීය ආශ්චර්යය. ධර්මීය ආශ්චර්යය. ඒ වගේ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ කාලේ ඉන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා සාර්පේ දෂ්ට කළා. දෂ්ට කළා දැන් සංඝයා ආවා එතෙන්ට. තුරි ස්වාමීන් වහන්සේ කියනවා මේ ප්‍රියාශිපුතුන් වහන්සේ මට මේ සාර්පේ දෂ්ට කළා. දැන් තව සුළු මොහොතකින් මම මරණයටපත් වෙලා මේ කය හරියට බොල් ගොඩක් විසිරලා යන්නේ යම්සේද මේ කය තව ටිකකින් මේක තිරලා ආවේ මේක. මේක පිළිගන්නේ තියන්න කිව්වා. කුටියවත් තියන්න එපා කිව්වා. එහෙමයි ස්වාමීනි. භික්ෂුන් වහන්සේ නම. මම අරන් ඵලයල්ලා අරකයි මේ කෑ ගැහුවද? නැහැ. වෛර බැඳගත්තේ නෑ අනිකට සංඝයාත් එක්ක. අද උනා නම් මොකද වෙන්නේ? දැන් සංඝයා එහෙම ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක ටක් ගාලා ඉදිරිපත් වෙලා කටයුතු කරන එක සත්පුරුෂකම. එහෙමයි. ඊළඟට තමන් එක ඉවසගෙන වාසය කිරීම ඒක තමන්ගේ ගුණය. දැන් මේක දෙක පටලව ගන්න හොඳ නෑ ඊට පස්සේ. හරි ඉවසන්න ඕන කියලා මේක අසත්පුරුෂ වෙන්න හොඳ නෑ. දෙමාපිය ඉවසන්න ඕන ඒ බරන්ට කිව්ව මතක නැද්ද හාමුදුරු ඊයේ බරන්ට කිව්වා කියලා ළමයි පැත්තකට දාලා ඉන්නවා. නෝන ගණන් ගන්න තුන මහත් ඒක අසත්පුරුෂකම. එහෙමයි. නෝන හෝ මහත්තයා හෝ දරුවෝ අසීපුරන තමන් ඉවසන එක ඒක තමන්ගේ ගුණේ. තමන්ටයි යහපත වෙනස් පවතී. ඒකනේ අපි සබ්බාස සූත්‍රයේ කියවද්දි කිව්වේ ඉවසීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව තියෙනවා කියලා කිව්වනේ. එහෙමයි. ඒකද මොකද්ද කිව්වේ? තියුණු කටුකු මාරාන්තිකු අසනීපිනකොට ඉවසනවා කියනවා. මාරාන්තික අසනීපිනවා කියන ඉවසනවා කියනවා. දැන් සමහර වෙලාව මහත්තුරු මහත්තයෙක් තරුණ ළමයි කියලා කියනවා. මට මේ පපුවේකක් වුණ ඇති වුණා. මේ තුනම මම හිත අඟුලිමාල පිරිත සිහි කර කර මම මේ හිතුවක මරුණක් කමන්නේ නැහැ කියලා මං ඇඳේ හිටියා කිව්වා. එහෙමයි. පැය එකමාර අඟුලිමාල පිරිත සිහි කර කර හිටියා කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ හරි ආශ්චර්යයි සනීපුණා කිව්වා. මම තෙරුවන්ට ජීවිතේ පූජා කළා. මේ මට අනිත්‍යව සිහි කරන්න බැරි වුණා කිව්වා. අඟුලිමාල පිරිත හිත හිතා හිටියා කිව්වා. පපුවේකක් කමක් ඇවිල්ලා. එහෙ ස්වාමීනි. තෙරුවන්ට ජීවිතේ පූජා කරලා පාඩු හිටියෝ කෑ ගැහුවත් නැහැ කිව්වා. ඊට පස්සේ පැය එකමාරක් විතර ඉන්නකොට ඔන්න හරි ගියා කිව්වා. එහෙමයි. එහෙ ස්වාමීනි. එහෙමයි අදටත් තියෙන කට්ටිය. එහෙමයි. බය වෙන්නේ. අනිත් එක තමයි කායට බැඳීම් මෙතුන බය වෙනෝ ඊළඟ තමන්ට මොකද්ද වෙන්නේ කියලා. සක්කාය දිට්ඨියමනේ කැරක් කැරක එන්නේ ඊට පස්සේ. හරි පුදුමයි ඒක. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ආශ්චර්ය අద్భుත දහමක අසිරිය මේ විඳින්න තියෙන ධර්මයමයි. මේ ධර්මය අහනකොට දැන් පේනවනේ දැන් ඒ කාලේ හිටපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ වගේ අසනීප පැද්දෙලා මේ මාරාන්තික දුක් විඳ අවස්ථා කොච්චර තියෙනවද? එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේ කොච්චර ඉන්නවද? මාරාන්තික දුක් පීඩා විඳ හිටපු. එතකොට හැම දෙයකදීම විසීමේ ශක්තිය ලැබෙනවා. කායික බන්ධන දුරු වෙති. එතකොට කායික බන්ධන දුරු නම් අර කයින් උපදින පීඩාව ඉවසන්න පුළුවන් එයාට. ඒකෙදි කෙලෙස් උපදුනත් ඒක දුරු කරගන්න යන්න පුළුවන්. ආතාපි. එහෙමයි ස්වාමීනි. ඒක නියදිලා ඊට පස්සේ එයාට දිගින් දිගටම වාසය කරන්න පුළුවන්. දැන් සමහර කට්ටිය ওই ප්‍රශ්න ඉදිරියේදී බොන්න හිතෙනවා. සමහර ළමයි ගංජා ගහයි, කුඩු ගහයි එහෙමනේ තියෙන්නේ. ප්‍රශ්න ඉවසන්න බෑ කියලා. ඒතර ඒවට වරදට පෙළඹෙන්න හිතෙන්නේ. වරදට හරි පෙළඹෙනවනේ සමහර කට්ටිය ඊට පස්සේ. එහෙමයි. පොඩි දේ ඉදිරියේදී ඔච්චර පිළියමත්. ඉතින් ඒ නිසා මේ ධර්ම දාන දෙන පිළිස හිතා සතුටු වෙන්න තමන්ගේ ජීවිතයේ මේ උදාාර පුණ්‍ය සම්පත්තියක් මේ දෙව් මිනිස් ලෝකයා යහපතේ සමාදන් කරවන්න ප්‍රඥා ලෝකේ ඇති කරවන්න සිහිනුවණින් කටයුතු කරවන්න තමන්ගේ ජීවිතේ තීරුම් ගන්න වාසය කරන්න මේ කරන අනුග්‍රහය සසර පුරාවටම තමන්ගේ ජීවිතය සූපත් කරගෙන අනුග්‍රහ ලබන්නට හේතු වාසනා වෙනවා නිවන පිණිස හේතු වාසනා වෙනවා ඒ නිසා මේ පින සසර දුකින් නිදහස් වෙන්නම හේතු වාසනා වේවා සාදු 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 සිල් දනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්න ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ කරුණාවෙන් පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා කරුණා ඇති ගරුතර මහ සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා.
ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 7/21 පන්සල පාර කැටවල ලෙව්ල යන ලිපිනේ පදිංචි පින්වත් කී බණ්ඩාර මහත්මිය. ඒ වගේම නොම්බර 142 පන්සල පාර කැටවල ලෙව්ල යන ලිපිනේ පදිංචි කී රත්නතිලකා මහත්මිය සහ නොම්බර 39 පල්ලේගම අම්පිට යන ලිපිනේ පදිංචි සරෝජනී පෙරේරා පින්බර මහතාව ඇතුළු පින්වත් පිරිසේ කරාශී වෙලා මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මීන් මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. ඒ වගේම සක්දෙවිඳුන් විශේෂයෙන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම සුමන සමන් දිවි රාජයා, ආලවක දෙවියන්, ඒ වගේම ජනවසඹ දෙවියන්, ඒ වගේම විස්කන් දේවතුමේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. විරෝධ විරූපාක්ෂ වෛස්ත්‍රවණ දතරාෂ්ටකින සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. ඒ වගේම අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුත්, ඒ වගේම සම්බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන, ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. ආයුෂයෙන් වරණීන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, පාසක දරුවන්ට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය දායකත්වයේ දරූ කී බණ්ඩාර මහත්මියට, කී රත්නතිලකා මහත්මියට, සරෝජනී පෙරේරා මහත්මියට, එම් පවුල් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සදා සම්බන්ධ වුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණයෙන් ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නන් අයුරින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ රැස් කරගත් උදාර පින මේ සෑම ගුණ ධර්මයක්ම පිනක්ම දියුණු කරගන්න අපට උපකාර කරන, අනුශාසනා කරන ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, පාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තම ශ්‍රී සද්ධර්මය අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාලා, පෙන්වා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 21න් 7 පන්සල පාර කැටවල ලෙව්වල යන ලිපිනේ පදිංචි පින්වත් කේ බණ්ඩාර මහත්මිය, ඒ වගේම අංක 142න් 1 පන්සල පාර කැටවල ලෙව්වල යන ලිපිනේ පදිංචි කේ රත්නතිලකා මහත්මිය සහ අංක 39 පල්ලේගම පාර අම්පිට යන ලිපිනේ පදිංචි සරෝජනී පෙරේරා මහත්මිය යන පින්වන්ත හැම දෙනා අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා
පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් ඔබටත් මේ පරිද්දෙන් මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න අවස්ථාව තිබෙනවා. 071 232 8887 දුරකථන මාර්ගය ඔස්සේ කරුණු විමසමින් ඒ පිළිබඳව උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් ධර්මයෙන් නිර්මිත ධර්මයෙන්ම සකසන හිත්දරා මේ දුර්ලභ අවස්ථාව අර්ථවත් කරගන්න තියෙනවා නම් ඒ මොනතරම් වාසනාවක්ද කියලා ඔබ පසක් කරන, ඒ ගැන හිතන, අදහස් කරන අවස්ථාවක්. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත සදහම් සාකච්ඡා ඔබට සමීප කරමින් මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.